හැමෝටම ආයිබෝවන් data structures video series එකේ මේක තමයි තුන්වෙනි වීඩියෝ එක. ඉස්සෙල්ලා දෙවෙනි වීඩියෝ එකෙන් අපි කතා කරා කොහොමද contiguous stack එකක් හදන්නේ කියලා. ඒතකොට ඒකේ stack එකේ අපි නිර්මාණය කරන basic operations ටික අපි හදුවා. මොකද්ද pop එක, මොකද්ද push එක, මොකද්ද create stack කියන function එක, මෙන්න මේ කියන functions මොනවද කියලා කතා කරා. ඒ වගේම අපි ඒවා implement කරා contiguous විදියට. ඒතර මම මේකෙදී කතා කරා තව ක්‍රමයක් තියෙනවා stack එකක් හදන්න. ඒ තමයි linked implementation එක. එතකොට මේ වීඩියෝ එකෙන් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද stack එකේ linked implementation එක C language එකෙන් කරගන්නේ කියලා. එතකොට අපි කතා කරමු මේ stack එකේ contiguous එකයි ඊට පස්සේ linked implementation එකයි මේ දෙක අතර වෙනස. එතකොට contiguous stack එකක ප්‍රධාන වශයෙන් අපි stack එක අපි නිර්මාණය කරේ ඔයගොල්ලන්ට මතක නම් array එකක් භාවිතා කරලා. ඒතර array එකේ තමයි අපි data elements සියල්ලම අපි save කරේ. ඒතර මේ array එක තුල තමයි අපි අර නිර්මාණය කරගත්ත push operation එක, pop operation එක, ඒ වගේ දේවල් නිර්මාණය කරගත්තේ. එතකොට array එකක් තුලදී අය අපි මේකට contiguous කියන්නේ. ඒ තමයි දැන් අපි array එකක් කියන දෙයක් අපි හදද්දී RAM එකක් තුල ඒ array එක create කරන්න ඒකාකාරී memory space එකක් අවශ්‍ය වෙනවා. ඒක කියන්නේ අපි RAM එකේ එක තැන් වලින් ඉඳ තියෙන්න පුළුවන්. හැබැයි array එකක් create කරද්දී එකම ස්ථානයක ඉඳ ප්‍රස්තාවක් තිබ්බොත් විතරයි අපිට ඒ ස්ථානයේ array එකක් create කරන්න පුළුවන්. එහෙම නැතුව තැන් වල ඉඳ spaces තිබ්බට ඒ spaces වලින් අපිට array එකක් create කරන්න බෑ. contiguous කියන stack එකේ ඒ තේරුම තමයි මෙන්න මේ කිව්ව කතාව. එතකොට linked implementation එකේදී අපි කතා කරන්නේ තැනින් තැන RAM එකේ තියෙන spaces අපි ඔක්කොම link කරලා එකිනෙක හා සම්බන්ධ කරලා අපි stack එක නිර්මාණය කරගන්නවා. contiguous එකේදී එක ළඟ තියෙන memory cells එකතු කරලා තමයි අපි array එක නිර්මාණය කරගත්තේ. හැබැයි linked implementation එකේදී තැනින් තැන තියෙන memory cells භාවිතා කරලා තමයි අපි implementation එක නිර්මාණය කරගන්නේ. එතකොට මෙන්න මේ දෙක තමයි මේ දෙන්නගේ තියෙන ප්‍රධාන වෙනස්කම් දෙක. ඊට අමතරව මේ දෙන්නගේ තියෙන වාසි අවාසි කීපයක් තියෙනවා. එතකොට දැන් ඉස්සල්ලා එකේදී අපි දැන් මේ ඔයගොල්ලන්ට පේන විදිහට මේ තමයි අපි ඉස්සල්ලා හදපු contiguous stack එක. මේ array අපි array එකේ බිඳුව index එක, පළවෙනි index එක, 2 3 4 වගේ තමයි මේ තියෙන්නේ. indexes ටික මේ තියෙන්නේ. එතකොට මේ indexes වල තමයි අපි අදාළ elements save වෙන්නේ. හැබැයි linked implementation එකට ගියාට පස්සේ අපේ memory එකේ තැනින් තැන තියෙන memory cells තමයි යොදාගන්නේ. එතකොට මේ එක memory cell එකකට එහෙම නැත්නම් එක memory space එකකට මම කියනවා node එකක්. මේක පෙට්ටියකින් හඳුන්වලා තියෙන්නේ අන්න ඒ වගේ එක memory space එකක්. එතකොට මේ memory space එකට මට අවශ්‍ය කරන data element එක මට save කරගන්න පුළුවන්. එතකොට ඊට අමතරව මෙයා save කරගන්න ඕන තව දෙයක් තියෙනවා. ඒක තමයි දැන් අපි මුලින්ම ආපු data එක අපි දැම්මයි කියලා හිතන්න මෙන්න මේ පළවෙනි box එකට. ඊට පස්සේ තව data එකක් අපි දානවා මෙන්න මේ දෙවෙනි box එකට. ඊට පස්සේ මේ box එක ඇතුලේ ප්‍රධාන වශයෙන් දේවල් දෙකක් මෙයා මතක තියාගන්න ඕන. එකක් තමයි අපි අලුතෙන් ආපු data එක මොකද්ද කියලා. අනිත් එක තමයි එයාට කලින් ආපු box එකේ address එක. ඒක කියන්නේ මෙන්න මේ box එකේ address එකත් මෙයා මතක තියාගන්න ඕනේ. ඊට පස්සේ අලුත් element එකක් ආවොත් ඒ ආපු අලුත් element එක save කරනවා මෙන්න මේ කියන box එකේ. ඊට පස්සේ මෙයා මතක තියාගන්න ඕනේ අපි මේ box එකේ save කරපු data element එකත් එයාට කලින් ආපු box එකේ address එකත්. ඒතර මේ node එකක් ඇතුළේ තියෙන ප්‍රධාන වශයෙන් කොටස් දෙකයි. අපේ data element එක සහ ඊට කලින් ආපු box එකේ address එක. දැන් මෙන්න මේ පළවෙනිටම ආපු මේ node එකට කලින් කිසිම node එකක් ඇවිල්ලා නැහැ. ඒක නිසා මෙයාගේ කලින් ආපු address එක මෙයා null විදිහට save කරගන්නවා. හැබැයි මෙයාට සහ මෙයාට තියෙනවා. ඒතර අන්තිමටම ආපු node එකට අපි හඳුන්වනවා top node එක කියලා. ඊට පස්සේ දැන් මෙයාගේ address එක මතක තියාගන්නවානේ මේ box එක. ඊට කලින් ආපු කෙනාගේ address එක මතක තියාගන්නවා. ඒක මතක තියාගන්නේ next කියලා variable එකක් කරා. ඒතර මේ next variable එකේ තමයි මෙයා මේ address එක මතක තියාගන්නේ. එතකොට මේකේ ඇයි linked implementation එකට අපි යන්නේ මොනවාද වාසි කියලා වැඩිදුර කතා කරොත් ඒකත් තමයි අපිට contiguous memory area එකක් අවශ්‍ය වෙන්නේ. අර කිව්වාගේ ඒක contiguous වෙන්න ඕනේ නැහැ. තැනින් තැන තියෙන spaces තියෙන්න පුළුවන්. ඒ වගේම ඉස්සල්ලා එකේදී ඔයගොල්ලන්ට මතක ඇති අපි max stack size කියලා අපි define කරා constant එකක්. ඒක කියන්නේ අපි ඒක 20යි නම් ඒක 10යි නම් අපි stack එකේ උඩරිම අපට දාන්න පුළුවන් උනේ values 10යි. එහෙම නැත්නම් 20යි. හැබැයි මේ linked implementation එකේදී අපට පුළුවන් අපේ memory එක full වෙනකම්ම අපට අවශ්‍ය කරන values දාගන්න. ඊට පස්සේ මේක ටිකක් complex. අපි contiguous stack එකත් එක්ක බලද්දී
මේක ටිකක් කම්ප්ලෙක්ස්. හැබැයි අපට ගොඩක් අපේ මෙමරි එක කන්ට්‍රෝල් කරන්න, මෙමරි එක ඇලොකේට් කරන්න, මෙමරි එක ගොඩක් හසුරීමේ හැකියාව මේ ලින්ක්ඩ් ඉම්ප්ලිමන්ටේෂන් එකේ ලබා දෙනවා. ඉතින් මේ කිව්ව කරුණු ගොඩක් හොඳට නොතේරුණා වෙන්න පුළුවන්. ඉතින් කොහොමද මේක ඇත්තටම වෙන්නේ, මේ නෝඩ් එක මොකද්ද, මේ දේවල් හැම දෙයක්ම අපි මේක ප්‍රෝග්‍රෑම් එක ලියන ගමන් ආයේ බලමු. ඉතින් ඉස්සලා වගේම කරන්න තියෙන බොහොම සුළු දෙයක්. අපි ඉස්සලා ෆෝල්ඩර් එකක් හදාගත්ත DS ටියුටෝරියල් කියලා. ඒ ෆෝල්ඩර් එක ඇතුලේ මෙයා හදාගන්න අලුත් ෆෝල්ඩර් එකක් linked stack කියලා. ඉතින් මේ linked stack එක කියන ෆෝල්ඩර් එක ඇතුලේ තමයි අපේ linked implementation එක අපි කරන්න හදන්නේ. ඊට පස්සේ sublime text එක open කරගන්න. open කරගෙන new file එකක් ගන්න. අරගෙන යා save කරන ඔයා code blocks පාවිච්චි කරනවා නම් ඔයා code blocks එකෙන් කරන්න ඒක ප්‍රශ්නයක් නැහැ. මෙතනදී මම පාවිච්චි කරන්නේ Ubuntu OS එක. ඉතින් sublime text සහ terminal එක භාවිතයෙන් තමයි මම මේක compile කරන්නේ. මගේ folder එක තියෙන desktop එකේ DS tutorial එකේ link stack කියන එක. මම මේවා save කරනවා. මෙයාත් header file එකක් stack.h විදියට. මොකද මේ header file එක නිසා යාව save කරලා දැන් අපිට පුරුදු විදියට අපි ඉස්සල්ලාම C program එකේ include කරන්න ඕන කීප දෙනෙක් ඉන්න එකක් තමයි අපේ include කරන්න ඕනේ stdio.h කියන එක. ඒ වගේම include කරන්න ඕනේ stdlib.h කියන එක. මේ දෙක include කරගත්තා. ඊට පස්සේ අපි දැන් ඉස්සල්ලා අපි continuous stack එක හදුවා වගේම තමයි අපි මේකෙදි පාවිච්චි කරන data type එක මොකක්ද කියලා අපි define කරගන්න ඕනේ. එහෙම නැත්නම් මෙහෙම කරමු. අපි type def එකක් දාලා type def එකෙන් මම මේකේ ප්‍රධාන වශයෙන් මගේ link implementation එකේදී අපි මම ප්‍රධාන වශයෙන් data එක විතර භාවිත කරන integers. ඉතින් මම අලුත් data type එකක් හදා ගන්නවා integers දාගෙන int stack entry. එතකොට මෙන්න මෙයා තමයි අපේ අලුත් data type එක. මෙන්න මේ data type එකේ ඒවා විතරයි අපේ stack එකේ save කරන්න පුළුවන්. ඊට පස්සේ අපි දන්නවා C වල boolean කියලා data type එකක් නැහැ. ඉතින් අපි අලුතෙන් data type එකක් හදන්න ඕනේ enumeration කියන concept එක පාවිච්චි කරලා. false මේ කලින් වීඩියෝ එක වගේමයි. ඔයා ඒක බැලුවේ නැත්නම් ආයි බලන්න. ඒතර තමයි මේක හොඳටම තේරෙන්නේ. boolean හරි අපේ data type එක අපි හදාගත්තා. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ දැන් මෙතන ඒක හරි අපේ data type එක හරි boolean data type එක හරි දැන් කරන්න තියෙන්නේ මෙන්න මෙයාව නිර්මාණය කරගන්න එක. අපි මෙන්න මෙතන කතා කරා අපේ node එකට අදාළ data structure එක අපි නිර්මාණය කරගන්න අවශ්‍යයි. දැන් ඔයගොල්ලන්ට මතකද ඉස්සෙල්ලා අපි stack එකක් හදද්දි stack එකට අදාළ වෙන data structure එක නිර්මාණය කරගත්තා. එතකොට දැන් මෙන්න මෙතනදී අපිට stack එකක් තියෙනවා. යා linked implementation එක. ඊට අමතරව මේ stack එක නිර්මාණලා තියෙන්නේ එකිනෙක හා link වෙච්ච nodes කීපයකින්. මේ තියෙන වගේ nodes කීපයකින්. ඒතර මේ node එකට අදාළ structure එකත් අපි මෙතන හදා ගන්න අවශ්‍යයි. එතකොට ඒක හදාගන්නේ type def struct type def struct. ඊට පස්සේ ඔයගොල්ලෝ මතකයි අපි දැම්මා මෙන්න මේ වගේ සංගලව අරහන දාලා මේ අපේ structure එක ඇතුලේ තියෙන්න ඕනේ මොකක්ද? එකක් තමයි අපට අදාළ value එක. ඒ කියන්නේ අපේ stack entry type එකේ value එක. මේ stack entry කියලා කියන්නේ අපි මෙතන define කරගත්ත අපේ අලුත් data type එක. ඊට අමතරව ඔයගොල්ලන්ට මතක ඇති මෙන්න මෙතනදී අපි කතා කරා මෙයාගේ value එකට අමතරව මෙයා save කරගන්න ඕනේ එයාට කලින් ආපු කෙනාගේ address එක. ඒතර එයාට කලින් ආපු කෙනත් තවත් node එකක්. ඒතර මෙයාත් node එකක් මෙයාත් node එකක්. මේ දෙන්නම එකම වර්ගයේ දෙන්නේ. ඒතර අපි කොහොමද ඒක මෙතන කරන්නේ? අන්න ඒක කරන්න මම මෙතන දෙනවා node කියලා නමක් මේකට. ඇයි මම එහෙම කරේ කියලා මම කියන්නම්. ඊට පස්සේ මම එයාවම ආයිමත් මෙතන පාවිච්චි කරනවා struct node next කියලා. එතකොට මම මෙයාව දැන් ආයිමත් මෙයාගේ නම දෙනවා. මෙතෙන්ට මම මෙයාට නමක් දෙනවා node කියලා මේ විදිහට capital N. එතකොට සාමාන්‍යයෙන් අපි structure එකක් හදද්දී දැන් ඔයා මෙයා
මේ වයින් කරන්න. අපි ස්ට්‍රක්චර් එකක් හදද්දී struct කියලා දාලා ඊට පස්සේ යාට නමක් දෙනවා. අපි හිතමු මෙතන name කියලා දෙමු. නමක් දීලා ඊට පස්සේ තමයි මෙතන ඒ අදාළ values ටික අපි ලබා දෙන්නේ. හැබැයි මේ struct එකක් හදද්දී type def එකත් එක්ක මේ වගේ type def එකක් අපි structure එකක් හදද්දී ඔයාට මෙන්න මෙතන නමක් දෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේ නම අයින් කරලා මෙන්න මෙතෙන්ට නමක් දෙන්න පුළුවන්. හැබැයි මෙන්න මෙතනදී මම මෙතෙන්ටත් නමක් දීලා තියෙනවා. ඒකට හේතුව තමයි මම මේ structure එකම ඒ structure එක ඇතුළේදීම refer කරන්න අවශ්‍ය නිසා. එතකොට දැන් මෙතන නම දීලා තියෙන structure එක හැදුවට පස්සේ හැබැයි මේ structure එක ඇතුළේම මේ structure එකම අපි refer කරන්න ඕනේ. අන්නේ හේතුව නිසා මෙයාගේ ඇතුළේම මෙයාව අපි භාවිතා කරන්න ඕන නිසා මෙන්න මෙතනදිත් අපි නමක් දෙනවා. හැබැයි මේක officially අපි use කරන්නේ කියන්නේ මේ structure එකෙන් පිට අපි use කරන්නේ මෙන්න මේ නමෙන් capital N node එකේ. මේ structure එක ඇතුළේම අපි use කරන්නේ මෙන්න මෙතන අපි ලබා දුන්න නමෙන්. අන්නේ හේතුව නිසා තමයි මම මෙතන simple len දාලා node කියලා නමක් දුන්නේ මේකට. ඊට පස්සේ ඔන්න අපේ node එක හරි. ඊට පස්සේ අපිට කරන්න අපි දැන් මේ node එක අපි හදාගත්තා. මේ node සියල්ලම සම්බන්ධ වෙලා තියෙන්නේ අපේ stack එකට. මේ stack එක ප්‍රධාන වශයෙන් මතක තියාගන්නේ මේ node එකිනෙක හා link වෙච්ච node වල top node එකේ address එක. ඔයගොල්ලන්ට පේනවා ඇති මේ top කියන node එක link වෙලා තියෙනවා අපේ stack එකට. එතකොට මෙතන මතක තියාගන්න ඕන දේ තමයි මෙතන structures ප්‍රධාන වශයෙන් දෙකක් අපි හදනවා. එකක් තමයි node එකට, අනිත් එක තමයි අපේ stack එකට. මේ stack එක තමයි මේ වැල වගේ තියෙන node සියල්ලම අපි ඒ node සියල්ලගෙම top node එක මතක තියාගන්න. ඒ වගේම කොච්චර nodes අපේ මේ stack එකේ තියෙද කියලා මතක තියාගන්න. මෙන්න මේ කියන මේ වහලා තියෙන box එකේ. මේ අපේ stack එකේ. ඒතර අපි node එකට අදාළ data structure එක හදාගත්තා. දැන් තියෙන්නේ අපිට අදාළ stack එකට අදාළ data structure එක හදාගන්න. type def struct. දැන් මෙන්න මෙතනදී මට නමක් දෙන්න අවශ්‍ය නැහැ මේ වගේ. මොකද මෙතනදී මම මෙයා ඇතුළෙම මෙයාව refer කරන්න ඇති නිසා. type def. ඒතර මෙයාගේ තියෙන දේවල් කීපයක් තියෙන එකක් තමයි කොච්චර nodes අපේ stack එකේ තියෙද කියන එක. ඊට පස්සේ අපේ stack එක fullද කියන එක. ඊට පස්සේ මතක තියාගන්න ඕන දේ තමයි අපේ top element එක. top element එකේ type එක තමයි node කියන data type එක. මෙතන අපි define කරපු data type එක top element එකේ තියෙන node වර්ගයේ කියන්නේ node එකක් තමයි top එකේ තියෙන්නේ. ඒක නිසා ඒකේ data type එකක් node බයි. ඊට පස්සේ මම මෙතන ලේසියට comment දාගන්නම් data for the node මෙතන data for the stack. එතකොට මෙතන අපි නමක් දෙන්න ඕනේ මෙයාට. නම තමයි stack. හරි. දැන් අපි stack එක හදාගෙන ඉවරයි. stack data structure එක හදාගෙන ඉවරයි. ඒකට අදාළ functions තමයි දැන් ඊළඟට අහන්න තියෙන්නේ. ඉතින් අපේ පළවෙනි function එක තමයි create stack කියන function එක. ඕල්ට මතක ඇති ඉස්සල්ලා එක වගේමයි. ඉස්සල්ලා අපි continuous implementation එකේදී කරා වගේමයි මේ functions ටිකම මේකෙදිත් පාවිච්චි කරන්නේ. මෙයාගේ return type එක void එක නම create stack. මෙයා ගන්නවා stack pointer එකක් s කියලා ඉස්සලා වීඩියෝ එකේදී අපි කතා කරා වගේමයි. එතකොට මේ s එක ඇතුලේ s කියලා කියන්නේ මෙන්න මේ stack එකක්. මේක ඇතුලේ ඉන්න අපිට variables ප්‍රධාන වශයෙන් තුනක්. එකක් තමයි number of elements. ඊට පස්සේ boolean full කියන එක. ඊට පස්සේ top කියන එක. ඊට පස්සේ දැන් ඉස්සල්ලාම අපේ stack එක අපි හදද්දී number of elements ගාන සමාන වෙනවා බිඳුවකට. එතකොට ඒක fullද? මුලින්ම අපි හදද්දී full නෑ. එතකොට full සමානයි false. ඊට පස්සේ top element එක සමාන වෙනවා nullට. දැනට මොකුත් කිසිම top element එකක් නැහැ. stack එක හැදුවා විතරයි. එතන ඕක තමයි අපේ create stack function එක. ඊට පස්සේ අපට අවශ්‍යයි අපේ stack එක fullද සහ emptyද කියලා බලා ගන්න. ඒකට මම හදනවා boolean is stack
full අනිත් එක තමයි boolean is stack empty. ඒතර is stack full එකෙත් අපිට අවශ්‍යයි stack එකක් මොන stack එකද full දෙක කියලා චෙක් කරන්න කියලා. ඒ stack එක අපි මෙයාට පාස් කරන්න ඕනේ. මෙතනත් ඒ වගේම තමයි මෙතනත් පාස් කරන්න ඕනේ අදාළ stack එක. ඊට පස්සේ අපි return කරන්න ඕනේ අපේ stack එක full ද කියලා. බොහොම සරලයි. අපේ stack එක ඇතුළේම අපි variable එක define කරගත්ත full කියලා. ඒතර මූලික වශයෙන් stack එක create කරද්දී මෙයා false වුණා. ඒතර මෙයා false ද true ද කියලා අපි return කරන්න ඕනේ. ඒක අපි වෙනම කරන්න අවශ්‍ය නැහැ. අපේ stack structure එකේම තියෙන full කියන data variable එක අපි return කරනවා. full කියන එක. ඒතර මෙයාට තියෙන අගේ false නම් return වෙනවා false කියලා. මෙයාට තියෙන අගේ true නම් ඒ කියන්නේ අපේ stack එක full නම් return වෙනවා true කියලා. ඊට පස්සේ දැන් ඇත්තටම කොහොමද මේ stack එක full වෙන්නේ? memory full වුණාට පස්සේ අපි කොහොමද ඒක අපි identify කරගන්නේ? දැන් අපේ memory full ඒ කියන්නේ අපේ full කියන මේ variable එක true වෙන්න ඕනේ. අන්න ඒක ඒ ක්‍රියාවලිය ටිකක් සංකීර්ණයි. ඒකට වෙනම function එකක් අවශ්‍ය වෙනවා. මූලික වශයෙන් මේ stage එකේදී ඔයාලට ඒ function එක අවශ්‍ය නැහැ. ඉස්සරහට අපි list ගැන කතා කරද්දී කොහොමද අපි linked list එකකදී ඒක කරන්න කියලා කතා කරනවා. ඉතින් එතකොට ඔයාලට අපි linked implementation එක stack එකකදී කොහොමද අපි ඒ දේ කරන්න කියලා ඔයගොල්ලන්ට idea එකක් එයි. එතකොට ඔයාලටම try කරලා බලන්න පුළුවන් කොහොමද මේක කරන්න කියලා. එතකොට මෙතනදී return කරන ඕනේ s full එක. අපේ stack එක empty ද කියලා check කරගන්නේ අපේ s එකේ top element එක සමානද බලනවා null ට. ඒ කියන්නේ top එකට දැම්මකුත් නැත්නම් අපේ stack එක empty. එතකොට මේක කරන්න පුළුවන් ආකාර කීපයක් තියෙනවා. එක්ක ඔයාට පුළුවන් number of elements ටික බිඳුවට සමානද කියලා බලන්න. බිඳුවට සමාන නම් ඒත් stack එක empty. ඒ වගේ ක්‍රම කීපයක් තියෙනවා. ඉතින් මේ ඕනම ක්‍රමයක් ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ අපේ easy stack full එක හරි easy stack empty එක හරි create stack එක හරි ඊට පස්සේ අපිට තියෙනවා push කියන function එක. push මේ push සහ pop කියන function දෙක ටිකක් සංකීර්ණයි. මෙතනදී අපි memory allocation malloc කියන function එක පාවිච්චි කරනවා. ඉතින් මේක චුට්ටක් විතර සංකීර්ණයි. හැබැයි එච්චර අමාරුවක් නෑ. ඒතර push එකේදී push function එක සහ ඊළඟට අපිට තියෙනවා pop function එක. හරි මම මේ දෙන්නව කමෙන්ට් කරගන්නම්. මෙයා to check මෙයා අපි පාවිච්චි කරන අපේ stack එක full ද කියලා check කරගන්න. ඒතර මේ function එක පාවිච්චි කරනවා අපේ stack එක empty ද කියලා check කරගන්න. එතකොට මේ function එකෙන් තමයි අපි අපේ stack එකට අලුත් element push කරගන්නේ. එහෙම නැත්නම් add කරගන්නේ. හරි. එතකොට ඉස්සල්ලාම අපිට මෙතන push කරන්න දැන් ඉස්සල්ලා එකේදී ඔයගොල්ලන්ට මතකද contiguous එකේදී අපිට value එකක් දෙනවා. ඒ value එක අපි මේ array එකේ අදාළ index එකට අපි replace කරන එක තමයි ඉස්සල්ලා contiguous implementation එකේදී කරේ. හැබැයි දැන් මෙන්න මෙතනදී අපි replace කරන්නේ node එකක්. ඒතර මේ node එක ඇතුලේ ප්‍රධාන වශයෙන් දෙන්නෙක් ඉන්නවා. ඒකත් තමයි අපි වෙන value එක ඊට අමතරව ඊට කලින් ආපු node එකේ address එක. ඒතර මෙන්න මේ දෙන්නව අපි ඉස්සල්ලා මේ node එකක් create කරගෙන ඒ node එක link කරනවා අපේ මේ stack එකට. අන්න ඒක තමයි ප්‍රධාන වශයෙන් අපි push function එකේදී කරන්නේ. ඒක කරන්නේ මෙන්න මෙහෙමයි. අපි ඉස්සල්ලාම අලුත් node එකක් හදා ගන්නවා. node point එකක් විතර new node කියලා. ඒතර මම ඔයගොල්ලන්ට මතක ඇති අපි එතන point එකක් හදද්දී යට අදාළව memory එක අපි allocate කරගන්න ඕනේ. memory එක allocate කරගන්නේ malloc කියන function එකෙන්. ඒතර මම ඒක කරන්නේ මෙහෙමයි new node සමානයි bracket එකක් දැම්මා node මෙතන තර ලකුණක් දැම්මා malloc කියන function එක දැම්මා. අපිට දැන් memory allocate කරන්න ඕනේ node එක size එකකට. size of node එක size එක allocate
අපිට මෙතනදී ලබා දෙනවා යම් memory space එකක්. එතකොට දැන් අපි memory එක allocate කරගත්තා. allocate කරගෙන දැන් මේ node එකේ මම කිව්වා අපේ values දෙකක් තියෙන්න ඕනේ. එකක් තමයි new node, එකක් තමයි හරි මම මෙතනදී කියන්න අමතක වුණා. මේ push කියන function එකට අපි parameters දෙකක් ගන්න ඕනේ. එකක් තමයි stack එක. ඉස්සලා වගේම stack එක ගන්න ඕනේ. ඊට අමතරව අපිට අලුතෙන් එකතු කරන්න ඕනේ value එක. මම යාර කියන්නම් item කියලා. ඒකේ data type එක තමයි stack entry කියන එක. ඒතර new node එකේ ඔයාලට මතක ඇති මේ node එකේ අපිට තියෙනවා ප්‍රධාන fields දෙකක්. එක තමයි value කියන field එක, අනිත් එක තමයි next කියන field එක. ඒතර මේ new node එකේ value කියන field එක සමානයි අපිට මේ pass කරපු item කියන variable එකට. new node එකේ next කියන field එක සමාන වෙනවා දැනට stack එකේ තියෙන අපේ S එකේ තියෙන දැනට stack එකේ තියෙන top එකට. ඒ කියන්නේ දැන් ඔයා හිතන්න මෙන්න මේක තමයි අපේ පළවෙනි node එක. දැන් මෙයා ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ අපි තව node එකක් එකතු කරන්න හදනවා. ඔන්න අපි item එක එවුවා. item එක save කරගත්තා. දැනට අපේ stack එකේ දැන් ඔයා හිතන්න මේ node දෙකම තාම නැහැ. තාම establish වෙලා නැහැ. මේ node එක විතරයි තියෙන්නේ. ඒතර දැනට අපේ stack එකේ top එක මෙන්න මේ node එක. දැනට top එක මේක. අලුත් node එකක් ආවට පස්සේ අපි මෙයාට කලින් ආපු node එක සමාන වෙනවා දැනට stack එකේ පවතින top එකට. ඊට පස්සේ අපි මොකද්ද කරන්නේ? මෙයාගේ next එක සමාන කරනවා මේ top එකට. ඊට පස්සේ stack එකේ දැන් අලුතෙන් ආපු top එක තමයි මෙන්න මෙයා. ඒතර stack එකේ top එක සමාන කරනවා මෙයාට. ඉස්සලා හිටියේ මෙයා. දැන් මෙයා. ඔන්න ඔය සිද්ධිය තමයි push function එකේදී වෙන්නේ. ඔන්න දැන් මම අලුත් node එකක් හදාගත්තා. ඒකට memory allocate කරගත්තා. ඊට පස්සේ එයාගේ value කියන field එකට මම item කියන variable එක equal කරගත්තා. ඊට පස්සේ එයාගේ next කියන එකට සමාන කරගත්තා දැනට stack එකේ පවතින top එකට. ඊට පස්සේ අපේ stack එකේ අලුතෙන් තියෙන top එක තමයි අපේ new node එක. අන්න හරි. ඔන්න අලුතෙන් ආපෙක් කියලා. ඊට පස්සේ මොකද්ද වෙන්න ඕනේ? අපේ stack එකේ තියෙන number of elements ගාන එකකින් වැඩි වුණා. increment වුණා. ඒක කරන්නේ s වල number of elements increment වුණා. අන්න ඔක තමයි push element එකෙන් ප්‍රධාන වශයෙන් අපි කරන්නේ. ඊට පස්සේ අපිට තියෙනවා pop function එක. මේ function එකෙන් අපි කරන්නේ අපේ top element එක retrieve කරගන්න එක. top node එක retrieve කරගන්න එක තමයි මේ function එකෙන් කරන්නේ pop function එකේ. එතකොට මේක කරගන්න පොඩි සංකීර්ණ දෙයක් තියෙනවා. මම මෙතනින් පැහැදිලි කරන්නම් කොහොමද මේක වෙන්නේ කියලා. දැන් ඔයාලට පේනවා ඇති දැන් මෙයා තමයි top එක. දැනට අපේ stack එකේ තියෙන top එක මෙයා. ඒතර අපි pop function එකෙන් කරන්නේ මෙන්න මේ top එක අපි ලබා ගන්නවා. ලබාගෙන මේ top එක මෙතනින් remove කරලා දානවා. ඉස්සෙල්ලාම මම කරන්නේ මෙන්න මේකේ තියෙන values මේකේ තියෙන value එක මතකයිනේ. අන්නේ value එක මම අලුත් node එකකට save කරගන්නවා. මෙන්න මේ විදිහට. save කරගෙන ඊට පස්සේ මෙන්න මෙයාගේ top එක දැනට මම සමාන කරලා තියෙන්නේ මෙන්න මෙයාට. දැන් මම මෙයාගේ top එක මෙයාගෙන් අයින් කරලා ඊට කලින් හිටපු කෙනාට, ඒ කියන්නේ මෙයාගේ next එකට සමාන කරගන්නවා. ඒ කියන්නේ මෙන්න මෙයාට සමාන කරගන්නවා. එතකොට මෙයා සහ මෙයා අතර දැන් කිසිම සම්බන්ධයක් නැහැ. මෙන්න මේ විදිහට. දැන් මෙයාගේ top එක මෙතන. මේ මෙතන connection එක නැති වෙනවා. ඊට පස්සේ මම මේ මෙන්න මෙයාව අයින් කරලා දානවා. අලුත් top එක දැන් මෙන්න මෙයා. ඔන්න ඔක තමයි pop function එකකින් සිද්ධ වෙන්නේ. මේක මේ ටිකක් සංකීර්ණ ඇති. මේක program එක අපි ලියද්දි ගොඩක් තේරෙයි. ඉතින් pop function එකෙන් කරන්නේ ඉස්සෙල්ලා අර මම කිව්වා වගේ අපි වෙනම external node එකක් හදා ගන්න ඕනේ. external box එකක් අපි මෙතන පාවිච්චි කරා මෙන්න මේ box එක. ඒ වගේම මෙතනදී අපි external node එකක් හදා ගන්න node මම ආයි new node කියලා නම් දෙන්නම්. new node. ඒකට අපි memory එක allocate කරගමු. new node සමානයි node star malloc size of node. හරි. ඔන්න ඒක හදාගත්තා. දැන් මම කරන්නේ අපේ new node එකේ value එක
සමාන කරගන්නවා අපේ ස්ටැක් එකේ. මෙන්න මෙතනින් මට අමතකුණා. මෙතනදී අපි ගන්න ඕනේ දේවල් දෙකක් අපේ පැරාමීටරයක් විදියට. pop ෆන්ක්ෂන් එකක් තමයි ස්ටැක් එක. ඊට පස්සේ අපේ ස්ටැක් එන්ට්‍රි එක. මේ ස්ටැක් එන්ට්‍රි එකේ තමයි අපේ දැනට පවතින top එලිමන්ට් එකේ value එක save කරගන්නේ. එයත් pointer එකක්. මෙයත් pointer එකක්, මෙයත් pointer එකක්. ඉතින් new node එකේ value එක. එහෙම නැත්නම් අපි new node එක සමාන කරගන්නවා මම. මෙතනදී ඔන්න මම new node එකක් හදාගත්තා. එයාට memory එක allocate කරගත්තා. එතකොට දැන් මේ new node එක මම සමාන කරගන්නවා අපේ stack එකේ තියෙන top කියන node එකට. දැන් ඔන්න උඩින් top එකේ ඉන්න කෙනා සමාන වෙනවා අපේ new node එකට. ඊට පස්සේ මම මෙතන item එක සමාන කරගන්නවා. දැන් අපි මෙතෙන්ට එවන්නේ point එකක්. ඒ කියන්නේ යම්කිසි variable එකක address එකක්. එතකොට දැන් මම මෙතන කරන්න හදන්නේ මේ address එකට සමාන කරගන්න හදනවා මෙන්න මේ top කියන node එකේ තියෙන value එක. ඕනම node එකක තියෙන ප්‍රධාන වශයෙන් කොටස් දෙකක්. මොකද්ද? value එක තියෙනවා. ඊට කලින් ආපු node එකේ address එක තියෙනවා. එතකොට මම මෙන්න මේ item එකට සමාන කරගන්න හදනවා top කියන node එකේ තියෙන value එකට. හැබැයි item කියලා කියන්නේ address variable එක. ඒක නිසා මෙයාගේ ඇතුලේ value එකක් save කරන්න මම මෙතනත් තරලොකන පාවිච්චි කරන්න ඕනේ. item සමානයි new node එකේ value එක. ඔන්නෝක තමයි මෙතනදී කරන්නේ. ඊට පස්සේ දැන් ඔන්න මම item එකට අදාළ value එක එළියට යවුවා. දැන් මම කරන්නේ අපේ අලුත් top එක. අපේ stack එකේ අලුත් top එක සමාන වෙනවා. top එක සමාන වෙනවා අපේ ඉස්සල්ලා හිටපු top එකේ next එකට. මතකයිනේ? ඒ කියන්නේ මෙන්න මෙතනදී අපි මේ top එක අයින් කරන්න නම් අලුත් top එක හැදුවේ මේ top එකේ next එකට. අන්න එක තමයි මම මෙතනින් කරේ. හරි. ඔන්න මම next එකට සමාන කරගත්තා. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? දැන් මෙතනදී push එකේදී අපේ number of elements ප්‍රමාණය increment වුණා එකකින්. මෙතනදී අපේ number of element ප්‍රමාණය decrement වෙනවා. S arrow number of elements decrement වෙනවා. ඊට පස්සේ දැන් අපි මෙතන මේ ගණතුණු කරන්නේ memory locations එක. ඒතර මම එක node එකකට memory location එකක් හැදුවොත් මේ memory location එක එතනම තියෙනවා. ඒතර මම මෙයා free කරන්න ඕනේ. එහෙම නැත්නම් එතන මට වෙන වැඩක් කරගන්න බැරි වෙනවා. අන්න ඒක හේතුවෙන් මම මෙන්න මේ new node කියන එක කෙනාව දැන් free කියන function එක පාවිච්චි කරලා new node එකෙන් මෙයාව අයින් කරලා දානවා. ඒතර අපේ RAM එකේ දැනට new node කියලා එකක් නැහැ. free කියන function එකෙන් පස්සේ. ඉතින් මේ ටික තමයි ප්‍රධාන වශයෙන්ම stack එකක අපි basic operations ටික අපි කරා. මොකද්ද create stack එක, ඊට පස්සේ stack full එක, stack empty එක, push එක, pop එක මෙන්න මේ ටික අපි නිර්මාණය කරා. දැන් අපි මේක compile කරන් බලමු මොනවද මේකේ තියෙන errors කියලා. මම terminal එක on කරගන්නවා. terminal එක on කරා. මේක zoom කරන්න ඔයාලට. හරි. දැන් මම මේව compile කරන්න ගන්න GCC stack.h stack කියලා. බලමු compile වුණා. කිසිම ප්‍රශ්නයක් තිබ්බේ නැහැ අපේ program එකේ. ආයි බලමු. ඕකේ, ප්‍රශ්නයක් තිබ්බේ නැහැ program එකේ. ඉතින් මේ ටික තමයි basic operations ටික. මීට අමතරව අපේ stack එකේ තියෙන elements මොනවද කියලා බලා ගන්න. අපි stack එක හරියට create වෙලාද කියලා බලා ගන්න. අපි ඉස්සල්ලා contiguous එකේදීත් අපි display කියලා function එකක් නිර්මාණය කරා. ඉතින් මෙතනදිත් මම display කියලා function එකක් නිර්මාණය කරනවා. මේක additional එකක්. මේක අවශ්‍ය නැහැ. හැබැයි අපේ stack එක කොහොමද වැඩ කරන්නේ, කොහොමද මේකේ perform වෙන්නේ කියලා බලා ගන්න මේක පාවිච්චි කරන එක හොඳයි. මම මේක ඔයගොල්ලන්ට කියලා දුන්නා මේ function එක පාවිච්චි කරන්නේ. එතකොට මේකෙදී අපි input එක ගන්නවා stack s එකක්. අරගෙන මම මෙතනින් අලුත් node එකක් දාගන්නවා. new node තමයි නම. අරගෙන එයාට memory එක allocate කරගන්නවා. new node සමානයි node
malloc size of node. හරි එහෙනම් මේක ඇලොකේට් කරගත්තා. ඇලොකේට් කරගෙන මම ඒව සමාන කරගන්නවා. new node එක සමාන කරගන්නවා අපේ stack එකේ top එකට. සමාන කරලා මම මෙතන while loop එකක් දානවා. මේකෙන් එච්චර උනන්දුවෙන් බලන්න ඕනේ නැහැ. මේක අත්‍යවශ්‍ය ෆන්ක්ෂන් එකක් නෙවෙයි. මේ කොහොමද මේ stack එකේ වෙන්නේ කියලා උගන්වන්න තමයි මේක දාගන්නේ. මම මෙතන while loop එකක් දානවා. එතන මේ while loop එක වැඩ කරනවා new node එකේ next කියන එක null කියන null වලට අසමාන වෙනකම් null නොවෙනකම්. ඒ කියන්නේ අපේ stack එක empty නොවෙනකම් මේ while loop එක run වෙනවා. එතකොට මම මෙතනින් printf එකක් දානවා. අපේ value එක තමයි මම print කරන්න හදන්නේ new node එකේ. value එක print කරගන්නවා. print කරගෙන new node එක සමාන කරනවා new node next එකට next එකට සමාන කරගන්නවා. ඊට පස්සේ දැන් මේ විදිහට මම run කරොත් මගේ අන්තිම node එක print වෙන්නේ නැහැ. අන්නේ හේතුව නිසා අන්තිම node එක print කරගන්න මම while loop එකෙන් පස්සෙනුත් printf එක දාගන්නවා. new node එකේ value එක. හරි මේක නැචර් මොනවද බලන්න ඕනේ. මේක අත්‍යවශ්‍ය ෆන්ක්ෂන් එකක් නෙවෙයි data structure එකේ. මේක අර කොහොමද අපි වෙන්නේ කියලා උගන්වන්න තමයි මේක යොදාගන්නේ. හරි දැන් ආයි කම්පයිල් කරන් බලමු ප්‍රෝග්‍රෑම් එකේ මොනවද තියෙන අඩපාඩු කියලා. හරි ප්‍රෝග්‍රෑම් එක කම්පයිල් වුණා. ඒ බලමු. හරි. දැන් තියෙන්නේ මේකට අදාළ main function එක ලියන එක. අපේ linked implementation එකේ වැඩ ඉවරයි. අපි දැන් මේකේ main function එක ලියාගමු. අලුත් ෆයිල් එකක් ඕපන් කරගන්න. මම මේවා සේව් කරගන්නවා main.c එකක් විදිහට main.c අර වගේමයි include මම zoom කරගන්න. include කරගන්නවා අපේ stdio.h එක. ඊට පස්සේ මම යාට include කරගන්නවා අපේ අලුතෙන් හදපු header file එක stack.h එක. හරි ඊට පස්සේ මම මගේ main function එක හදාගන්නවා මෙතන void main හදාගෙන stack එකකට අදාළ variable එකක් හදාගන්නවා s කියලා. දැන් මම ඒකට අදාළ stack එක create කරගන්නවා. create stack කියන method එකෙන් s එක pass කරලා දැන් අපි stack එකත් හදලා ඉවරයි. දැන් මම push කියන function එක පාවිච්චි කරනවා. push අපේ s කියන stack එකට එක කියන value එක pass කරමු. ඊට පස්සේ s කියන stack එකට දෙක කියන value එක pass කරමු. තව එකක් pass කරමු. s එකට 3. හරි values තුනක් pass කරගත්තා. pass කරගෙන දැන් බලමු ඒ තුන pass වෙලාද කියලා. ඒක බලා ගන්න අපිට පුළුවන් අපි හදපු display කියන function එකේ. display s program එක compile කරලා බලමු. .c main program එක compile වුණා. run කරලා බලමු දැන් අපි ඒක main error එකක් ආවා. හරි error එක ආවේ මම හිතන්නේ මෙතන අපි stack එකට දාලා memory එක allocate කරපු නැති නිසා. s එක සමානයි stack malloc size of stack. දැන් බලමු අපි ආයි run කරලා. හරි ඔයගොල්ලන්ට පේනවා දැන් මෙතනදී මම ඉස්සල්ලාම මගේ stack එකට push කරන්නේ 1 ඊට පස්සේ 2 ඊට පස්සේ 3. එතකොට මේක ඔයාලට පේන විදිහට අපි අන්තිමටම push කරපු element එක තමයි අපේ top element එක. ඒක තමයි එකටම print ලා තියෙන්නේ 3 කියලා.
ඊට පස්සේ එක දෙක එතන මුලින්ම ආපු කෙනා තමයි එක. එයා තමයි අපේ ස්ටැක් එකේ අන්තිමටම ඉන්න කෙනා. හරි. ඔක තමයි පුෂ් ඔපරේෂන් එකෙන් කරේ. දැන් අපි පේනවා අපේ හදපු ස්ටැක් එක හොඳට වැඩ කරනවා. ඊට පස්සේ printf එකක් දාමු. printf පොඩි ලයින් එකක් print කරමු මෙතනින්. print කරලා දැන් මම pop operation එක පාවිච්චි කරන්න හදන්නේ. ඒකට අපිට අවශ්‍යයි තව stack entry point එකක් item කියලා. item මෙයාටත් මම memory allocate කරනවා. item equal stack entry star malloc size of stack entry. හරි, memory allocate කරගත්තා. දැන් මම pop operation එක පාවිච්චි කරන්න හදන්නේ. මට ඒක ගැන ලොකු විශ්වාසයක් නැහැ. බලමු වැඩ කරයිද කියලා හරියටම. එර එකක් ආවේ නැහැ මෙතනදී. ඔව්. බලමු. pop operation එක පාවිච්චි කරන්න හදන්නේ. ඒකට අවශ්‍ය ප්‍රධාන වශයෙන් දෙන්නෙක්. එකක් තමයි අපේ stack එක. ඊට පස්සේ item එක. stack එකේ වෙන base එක. ඊට පස්සේ මම යවනවා item එක. pop එක පාවිච්චි කරනවා. එතකොට මුලින්ම ඉන්නේ අපේ top element එක තමයි දැන් 3. මම pop එක පාවිච්චි කරලා පස්සේ 3 කියන එක out වෙන්න ඕනේ. display කරලා බලමු අපේ stack එක pop එකෙන් top element එක අයින් වෙනවද කියලා. හරි. compile කරගමු program එක. හරි. pop function එක හොඳට වැඩ කරනවා. ඒතර ඔයාලට පේනවා දැන් මෙතනදී 3 2 1 මුලින්ම අපි push කරගන්නවා. ඊට පස්සේ මම pop function එක පාවිච්චි කරනවා. pop function එකෙන් අපේ උඩම තියෙන element එක අයින් වෙනවා. ඒ කියන්නේ 3 top element එක අයින් වෙනවා. අයින් වෙලා ඊට පස්සේ තියෙන elements ටික මේ වගේ print වෙනවා. ඉතින් මේක තමයි ප්‍රධාන වශයෙන්ම අපි stack එකකින් කරන operations. ඒතර දැන් ඇත්තටම ඇයි මේ වගේ stack එකක් අපට අවශ්‍ය වෙන්නේ? ඒක හේතුවක් තමයි ඔයාට හිතන්න string එකක් reverse විදිහට හරව ගන්න ඕන නම් ඔයාලට character එක stack එකකට දාලා ඊට පස්සේ එකින් එක pop කරලා නම් string එකක් reverse කරන්න පුළුවන්. ඉතින් මේ වගේ තව ගොඩක් uses තියෙනවා මේ stack එක. stack එක තමයි සාමාන්‍යයෙන් data structures වල basicම data structure එක විදිහට සැලකෙන්නේ. ඉතින් මේ operations ටික තමයි වෙන්නේ. මම හිතනවා මේ කියලා දීපු දේවල් හොඳට තේරෙන්නේ නැති කියලා. එහෙම නැත්නම් ආයෙ වීඩියෝ එක බලන්න මුලින් ඉඳලා සමහර memory allocation function මේ pop function එකේම ඕගොල්ලන්ට නොතේරෙන්නේ නැති. ඉතින් ආයෙ බලන්න වීඩියෝ එක. ඒ වගේම පහුගිය වීඩියෝ එකත් බලන්න continuous implementation එක. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන්දී queue එක කියන්නේ මොකද්ද? D queue එක කියන්නේ මොකද්ද? circular queue එක කියන්නේ මොකද්ද කියන දේවල් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් බොහොම ස්තුතියි.